දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් මේ රටේ දැවැන්ත වංචා දූෂණ ගණනාවක් හෙළිදරව් කරලා මේ රටේ ජනතා මුදල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරගෙන යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යන මොහොතක තමයි පෙරේද දවසේ මේ අපි දැවැන්ත අධිවේගී මාර්ග ඉදිකිරීම හරහා සිදු කරන්න යන මූල්‍ය වංචාවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරේ. එතකොට මේ මූල්‍ය වංචාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න අපි කටයුතු කළාට පස්සේ මම දැක්කා ඊයේ දවසේ ජොන්සන් අමාත්‍යවරයා මහා අධිවේගී මාර්ග ඇමතිවරයා අර ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ දුම්වල වරම අරගෙන වේගෙන් මේ ගැන බොරු සමාජගත කරන්න උත්සාහ කළා. ඉතින් අපි ඊටාම ශක්තිමත්ව අපේ අදහස ඉදිරිපත් කළා. අපි අද දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස කියනවා මේ ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාට දැනিলা තියෙන්නේ බොහොම අමාරුවෙන් හදලා මේසෙ උඩට ගත්ත භෝජනේ වළඳ ගන්න බැරි වුණා. දූෂණ විරෝධී හඬේ ප්‍රහාරයෙන් එක නැවත වතාවක් හෙළිදරව් වුණා. මේ මහා මුදල් පංකොල්ලයක් කරන්න යන්න කියන කාරණේ පිළිබඳව. එනිසා අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස ඉදිරිපත් කරපු කරුණු වල වගකීම අපි දරනවා වගේම අපි ඉදිරිපත් කරපු කරුණු විසින් රටට කරච්චර සේවයක් කරනවාද කියලා කාරණේ තමයි ආණ්ඩුව බලන්න ඕනේ. ඒ නිසා මේ අපි ඉදිරිපත් කළ කරුණු පිළිබඳව එහි කරුණු වල සත්‍යසතතාවය පිළිබඳව කතා කරන එක වෙනුවට මේ හිටපු ආණ්ඩුව වංචා දූෂණ කරා ඒවට අපි පැමිණිලි දැන් නැහැ කියලා කියන්න ගත්තා. මේ කොම්පැනි වලින් අපි සල්ලි අරන් කතා කරන්න කියලා කියන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි දැන් මේ අපි වංචා දූෂණ කරන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රජයේ සතයක්වත් වංචා කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා කියන්න ගත්තා. ඉතින් අපි කියන්න ඕනේ ජොන්සන් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාට වයබයිස්කාගාරේ කෝටි 284ක නඩුවක් තියෙන අවුරුදු 7ක් තිස්සේ. ඒ නඩුව තියෙන්නේ රජයේ බදු වංචා කිරීමට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි කියන්න ඕනේ හිරගවල වල ඉන්න මිනිස්සු ඔයගොල්ලෝ කැබිනට් මණ්ඩලේ තියන් ඉන්නේ. ඒ නිසා මේ රටේ භාණ්ඩාගාරයේ කොල්ල කන්න හදන සැලසුම් අහුවෙන හැම වෙලාවකම හෙළිදරව් කරනවා. මේත් එහෙම එකක්. එනිසා මේ ගලගෙදර සිට මේ මාර්ගය මේ කිලෝමීටර් 20 මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ කිලෝමීටර් 20 ටෙන්ඩර්පත් කැඳවීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයේ සිට සිදුවෙච්ච සියලු තොරතුරු අපි සතුව තියෙනවා. එනිසා අපි මේ ඉදිරිපත් කරන කරුණු කිසිදු සාවද්‍ය කරුණු නෙමෙයි, බොරු නෙමෙයි. එනිසා අපි ඇමතිවරයාට කියනවා මේ කරුණු වල තියෙන සත්‍යාසත්‍යභාවය පමණක් නෙමෙයි. මේ අපි හෙළිදරව් කරපු ගනුදෙනුව හරහා රටට ඉතුරු වෙන මුදල මම එදත් කිව්වා හම්බන්තොට වරායයි නෙළුම් කුරුණයි දෙකම හදන්න යන සල්ලි වලට සමාන මුදලක් ඉතුරු වෙනවා. ඉතින් මේ ගනුදෙනුව පිළිබඳ කියනකොට අපි කියන්න ඕනේ බොහොම පැහැදිලිව. 2011 ඉඳන් දූෂණ විරෝධී හඬ සංවිධානය හදලා මේ ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ සිට නඩු පැමිණිලි දාපු අපි තියෙනවා. පහුගිය ආණ්ඩුවේ රවී කරුණානායක කෙහෙලිය නබුක්කල් ඇතුළු කිරියල් ඇතුළු ඇමතිවරු හැරිසන් ඇතුළු ඇමතිවරු 15 දෙනෙකුට දාපු පැමිණිලි තියෙනවා. හොයලා අන්න පැමිණිලි නීතිය ක්‍රියාත්මක කරන්න. නිසා අපි කොයිම වෙලාවකවත් මේ දූෂිතයන් රකින්න වැඩ කරේ නැහැ විතරක් නෙමෙයි දූෂිතයන් රකින්නෙත් නැහැ කියන කාරණේ ජොන්සන් ප්‍රනාන්දුපුල්ල ඇමතිවරයාට අපි කියන්න ඕනේ. මේ කලබලය අපිට තේරෙනවා. ඇයි? මේ කලබලය බොහොම සැලසුම් සහගතව මේ කොවිඩ් ASCII භාණ්ඩාගාරයට දෙන්න ගිය සුද්ධය නවත්තපු එකේ වේදනාව කියලා අපි දන්නවා. ඒ නිසා අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ව සම්බන්ධ කරගෙන මේ කරන්න ගියේ බරපතල කොල්ලයක්. නිසා අපි දේශීය ව්‍යාපාරිකයන්ටත් කියනවා. රත්නපුර අධිවේගී මාර්ගය හදන්න යනකොට අපේ දේශීය ව්‍යාපාරිකයෝ ඉදිරිපත් කරපු ලන්සුවන උන්ට ලැබුණා. අපි සතුටුයි ඒ ගැන. අපි දේශීය ව්‍යාපාරිකයන්ට කියන ඔබේ ව්‍යාපාරවල තියෙන ශක්තියක් රටේ ජනතාව ගැනත් හිතලා මේ කොල්ලකාරයන්ට අහු වෙන්න එපා. මේ කොල්ලකාරයොත් එක්ක ගනුදෙනු කරන්න එපා. ඔබේ ව්‍යාපාරයෙන් මේ ගනුදෙනු ගන්න. නිසා අපිට අදාළ නැහැ මේ අධිවේගී මාර්ග හදන්න සම්බන්ධ වෙන්නේ ලංකාවේ සමාගමද, චීන සමාගමද, ඉන්දියන් සමාගමද, ඇමරිකන් සමාගමද කියන කාරණේ නෙමෙයි අපි මේකේ මතු කරේ. මේකේ සිද්ධ වෙන බරපතල වංචාව. මොකද රටේ ජනතාව මේවට ගෙවන්න ඕනේ. අනාගත පරම්පරාව මේවට ගෙවන්න ඕනේ. ඒ නිසා මේ ගෙවන්න හදන මුදල් පිළිබඳව මේසා දැවැන්ත වංචාවක් කරන්න හදද්දී ඇමතිවරයා ඇතුළු බොහෝ අයට රිදිලා කියලා අපි දන්නවා. ඒ රිදෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේක අවංක ගනුදෙනුවක් වුණා නම් මේක බොහොම විනිවිදභාවයෙන් පෙළෙන ගනුදෙනුවක් වුණා නම් මේ රිදිල්ල රිදෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක අදින්න දෙයක් නැහැ. හැබැයි අපි ඇද්දේ කොහොමද? තොරතුරු සහිතව. අපි ළඟ තියෙනවා මේ තොරතුරු ෆයිල් එකක් මම ළඟ තියෙනවා.
මේ ෆයිල් එකේ තියෙනවා ටෙන්ඩර්පත් කැඳවන්න දාපු ડોකියුමන්ට් එක තියෙනවා. ඒ වගේම මේ ෆයිල් එකේ තියෙනවා මේ සම්බන්ධයෙන් මේ ගනුදෙනුව මග යනකොට සිද්ධ වෙච්ච වංචා මේ කටයුත්ත සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ලියපු ලියුමක් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ සමාගම් දෙකෙන් එක සමාගමක් ලියලා කිව්වා මේකේ බරපතල අසාධාරණයක් ඒ සමාගමට වෙනවා කියලා. අපි කියන්නේ ඒක සලකනවද නැද්ද කියන එක ජනාධිපතිලා දැන් බලන්න එපා. අපි මේ ඉදිරිපත් කරපු කාරණා ජනාධිපතිලා දැන් බලන්න එපා. ඒ විතරක් නෙමෙයි. අපි ළඟ තියෙනවා කැබිනට් පත්‍රිකා. ඒ කැබිනට් පත්‍රිකා කීපයක්. ඒ මහා මාර්ග අමාත්‍යාංශය ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශ. මේ මෙතෙන් සිට මේ අමාත්‍ය මණ්ඩල සංදේශ ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. නිසා අපි පැහැදිලිව අපි කියන්නේ දූෂණ විරෝධී හඬ දූෂිතයන්ට චෝදනා එල්ල කරා. එනිසා දූෂණ විරෝධී හඬ කාටවත් සල්ලි වලට ගන්න බැරි වුණා. මේ පෙබරවාරි මාසෙම තමයි අපි ගිය 2015 බැඳුම් කර වංචාව පිළිබඳ චෝදනාවත් හිටපු ආණ්ඩුව ඉදිරිපත් කළේ. 27 වෙනිදා කොල්ල කන්න පටන් ගත්ත එක. එනිසා එතෙන් සිට අපි මේ හිටපු ආණ්ඩුවද ඉන්න ආණ්ඩුවද අදාළ නැහැ. මේ රටේ මහජන මුදල් කොල්ල කරුවන්ට අපි අපේ අරගලය කරනවා. මේ ටෙන්ඩර් පත්‍රය මේ මධ්‍යම අධිවේගී මාර්ගය මේ කොටස ඉදිකිරීම සඳහා මේ කොටසට අදාළ ටෙන්ඩර් පත් කැඳවන්න තීරණය කරන 2021 7/22 තමයි යෝජනා ඉදිරිපත් කරන්න කියලා දැනුම් දෙනවා. එතකොට ටෙන්ඩර් කැඳවීම සඳහා මේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වහම ටෙන්ඩර් පත් කැඳවන්න පටන් ගත්තාම ව්‍යාපාරක 9ක් සමාගම් 9ක් නැත්නම් පුද්ගලයන් 9ක් මේ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීමට ඇප්ලිකේෂන් අරන් යනවා. ඒ අරන්ගේ 9න් දෙකක් තමයි අවසාන ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන්නේ. අපි කියන්නේ 9 දෙනෙක් ගන්නවා දෙන්නෙක් ඉදිරිපත් කරනවා. ඒ දෙන්නෙක් ඉදිරිපත් කරද්දී එක සමාගමක් මේ MCCI කියන සමාගම MCC කියලා කියන්නේත් මේ සමාගමම එකක් කියලා අපි මේ අදාළ තොරතුරු වලින් තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම මේ ලංකාවේ අනිත් සමාගම මේ කොන්සෝටියම් එකක් හදපු ලංකාවේ සමාගම් 4ක් 5ක් එකතු වෙලා හදපු සමාගමක් මේ වැඩේ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේක දුන්නේ චීන සමාගමටද ලංකාවේ කියන සමාගමටද නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ සිදුවීම හරහා හෙළිදරව් වූ වංචාවයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ සිදුවීම හෙළිදරව් වෙන්න පටන් ගත්තේ පහුගිය දවසක චීන විදේශ අමාත්‍යවරයෙක් ඇවිල්ලා මෙහි මේ පිළිබඳ තොරතුරු සාකච්ඡා කරපු සාකච්ඡාවක් විතර. සමහර මාධ්‍යවල මේ ගැන කලින් තොරතුරු වාර්තා කළා. අපිට දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙසත් මේ ෆයිල්ස් ටික මේ තොරතුරු සියල්ල දූෂණ විරෝධී සංවිධානයේ ලෙස අපිට ලැබුණා. ඒත් අපි මේ පිළිබඳව කරුණු හොයා බැලුවා. කරුණු විග්‍රහ කරගත්තා. ඒ විග්‍රහ කරගත්තට පස්සේ අපි දැක්කා මේ වංචාව ඊටාම සංවිධානාත්මක කරමින් තියෙනවා. අපි ජොන්සන් ප්‍රනාන්දුපුල්ල ඇමතිවරයාට කියනවා වංචාව වෙලා නැහැ කියලා, තවම උන්නේ නැහැ කියලා, හොරකම් වෙන්න දෙන්නේ නැහැ කියලා කතා කරන්න කලින් මේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් අනුගමනය කරපු පියවර ටික ගන්න. මොකද 2000 මේ ඇප්ලිකේෂන් ටික අරන් ගියාට පස්සේ කැබිනට් එකේ නෙගෝෂියේෂන් කමිටි එකක් මේ බිඩ් කරන අයට එහෙම නැත්නම් මේ ටෙන්ඩර් පත් ඉදිරිපත් කරන ආයතන සමග සාකච්ඡා කරලා වඩාම වාසිදායක ලෙස මේවා සලකා බලලා වඩා වාසිදායක එක තෝරා ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය පත් කරනවා මේ නෙගෝෂියේෂන් කමිටි එකක්. ඒ කැබිනට් මණ්ඩලය පත් කරන නෙගෝෂියේෂන් කමිටි එක මේ කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එකේ ඉස්සල්ලාම පත් කරන 3 දෙනෙක්. අපි මේ අවධානයට යොමු කරනවා. මේ පත් කරන 3 දෙනා එක්කෙනෙක් RMW ප්‍රේමසිරි මහත්මයා හිටපු මේ ලේකම් අධිවේගී මාර්ග අමාත්‍යාංශ හිටපු RD එකේ හිටපු සභාපති මෙතුමා ගැන බොහොම හොඳට දන්නව රටේ මිනිස්සු තොරතුරු. ඒ වගේම මොන්ටි රණතුංග මහතා ලේකම් ප්‍රවාහන අමාත්‍යාංශේ. ආචාර්ය අමල් හර්ෂ මහතා සිල්වා මහතා රාජ්‍ය අමාත්‍යාංශක ලේකම්වරයෙක්. දැන් මේ 3 දෙනාගෙන් යුතු කැබිනට් මේ ගනුදෙනු මේ ටෙන්ඩර් පත් පිළිබඳ විමර්ශනය කරලා හොයලා බලලා හොඳ මේක සොයා ගන්න කඩපු මේ කැබිනට් CANC එක කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එක කරුණු විමසලා ශක්තිමත් මත ඉදිරිපත් කරනවා. ඒතර මේ ඉදිරිපත් කරන මත අනුව ඒ කමිටි එක තීරණය කරනවා මේ ඉදිරිපත් කරපු ටෙන්ඩර් කරුවන් දෙදෙනාගෙන්ම ටෙන්ඩර් පත් නිකුත් විවෘත කරලා බලමු කියලා. අපි අහනවා
ඒ තීරණයට පිටින් මේ කැබිනට් අපොයින්ටඩ් කමිටි එකේ දෙන්නෙක් අයින් කරලා තව 4 දෙනෙක් පත් කරනවා. ප්‍රේමසිරි මහත්තයා ඉතුරු වෙන්න අනිත් දෙන්න අයින් කරලා 4 දෙනෙක් පත් කරනවා. පත් කරලා අර කමිටුවට මේ තීරණය නොගැනීම සඳහා බල කරා වගේම මේ අලුතෙන් පත් කරපු 5 දෙනාගේ කමිටුවටත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් පත් කරනවා. මේ 3 දෙනාත් එක්ක පත් කරනවා ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක්. එයත් අයින් කරනවා. අලුතෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකුත් පත් කරනවා. පත් කරලා මේ කමිටුව එක ළඟ දින 3ක් රැස් වෙලා මේ ක්‍රියාවලිය මෙහෙයුම සූදානම් කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම සකස් කරනවා. අපි කියන්නේ තව බොහෝ තොරතුරු අපි ළඟ සතුව තිබේ. අපි අහනවා ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාගෙන් කැබිනට් පත්‍රිකා කීයක් මේකට ඉදිරිපත් කරාද මේ කොන්ත්‍රාත්තු ලබා දීම සඳහා. අපි ඉදිරිපත් කරන හෙට මේ ඉදිරි දින කිහිපය ඇතුලේ මේවා අපි පියවරෙන් පියවර එළියට දානවා. අපේ ආගියුමන්ට් එක අපි මේ ඉදිරිපත් කරන්නේ මේ තරවකරුවෝ දෙදෙනා මේ තරගකරුවෝ දෙදෙනා ඉදිරිපත් කරපු ලන්සු අනුව එක තරගකරුවෙක් වසර 15ක් නඩත්තු කරලා බාර දීම සඳහා මේ ටෙන්ඩර් පත්‍රිකාව තියෙන එහෙම කවුරු ඉදිරිපත් කළත් ඉදි කරලා වසර 15ක් බලලා නඩත්තු කරලා බාර දෙන්න ඕනේ. ඒක තමයි මේ ටෙන්ඩර් පත්‍රය. ඒතර මේකේ තියෙනවා රාජ්‍ය භාණ්ඩාගාරය තමයි මේකට දෙන්න ගැරන්ටි එක දෙන්නේ. මේ වගකීම ගන්නවා භාණ්ඩාගාරේ ණය දීම සඳහා. රජයේ බැංකු ණය දෙනවා 180ක්. 180ක් ණය දෙන රාජ්‍ය බැංකු. එතකොට ණය දෙන රාජ්‍ය බැංකු මහා භාණ්ඩාගාරය තමයි මේකට වගකීම දරනවා මේ බැංකු වලින් ණය දීම සඳහා. එහෙම කරද්දී රටේ භාණ්ඩාගාරයේ හිස් වෙන යෝජනා කවුරු හරි ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕනේ. ඒ නිසා අපි ඉදිරිපත් කරන තර්කය තමයි මේ තරවකරුවෝ දෙන්න මේ බිඩර්ස්ලා දෙන්න එක්කෙනෙක් රුපියල් බිලියන 210කට කිලෝමීටර් විස ඉදිරිපත් කරද්දී අනිත් තෙලංශුව බිලියන 374.4කට කෝටි 37440කට ඉදිරිපත් වෙනවා. අනිත් එක්කෙනා කෝටි 21000කට ඉදිරිපත් වෙද්දී කෝටි 16440ක්. අපි අහනවා 80ක පමණ මිල වෙනස්කමක් තියෙනවා. මට ඊයේ දවස වෙනකොට මේ පිළිබඳව බොහෝ තොරතුරු දන්න මේ ශේෂ්ත්‍රීය සමහර ඉංජිනේරු මහත්වරු මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු එවලා තිබුණා. එයා කියලා තිබුණා මේක රජයේම කොන්තරත් අරගෙන දැනුත් මේකේ මුල් කොටස මේ පාරේ මුල් කිලෝමීටර් 12 දැනුත් RDA එක ශ්‍රම කොන්තරත් එක යටතේ කරනවා. කිලෝමීටර් 12ක් කරනවා. එතකොට ඒ අනුව සලකලා බලලා ඉතුරු කිලෝමීටර් 20 කරත් බිලියන 120කට ආසන්න ප්‍රමාණයකින් කරන්න පුළුවන් කියලා තොරතුරු ඒගොල්ලෝ ගණන් හදපුවත් එක්ක එවලා තියෙනවා. නිසා අපි කියන්නේ මේවා පිළිගන්නවද නැද්ද කියන එක පැත්තක තියලා ගත්තාම අපේ රටේ මහා මාර්ග අධිවේගී මාර්ග ඉදිකිරීම කියලා කියන්නේ හොර ගුහාවක්. ඒක ඉතිහාසයෙන් නම් අපි පැමිණිලි කරලා තියෙන දූෂණ නිරෝධන සංවිධානය ලෙස. නිසා අපි වර්තමානයේත් මේ පැමිණිලි කරනවා. අපි අනාගතෙත් මේ පිළිබඳ හැගහගෙන ඉන්නේ. ඇයි? රටේ පාරවල් තමයි ලොකුම කොමිස් පාරවල් තියෙන්නේ කියලා මේ රටේ දේශපාලඥයෝ දන්න නිසා මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මී කැඩුවේ අතලෙව කණ්ඩ නෙමෙයි කියලා අපි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිට අවධාරණය කරලා කියනවා. ඒ නිසා මේ පාර මේ හදිස්සිය හදන්න කියලා මේ යන්නේ නිකගමට නෙමෙයි. ඒ නිසා දේශීය සමාගම් ටිකත් මේ එක තැනකට හේතු කරගෙන මේ රුපියල් බිලියන 16440ක් ගහන්න යනවා රටේ භාණ්ඩාගාරේ සල්ලි. අපි කියන්නේ මේ ටෙන්ඩර් පත් ඉදිරිපත් කරලා තියෙන තරවකරුවෝ දෙන්නෙක් නම් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්කෙනෙකුගේ ටෙන්ඩර් පත් ප්‍රතික්ෂේප වෙනවා නම් අපි කියමුකෝ එහෙම. දැන් මේ අපිට ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයා කියන උත්සාහ කරා මේ චීන සමාගමේ ටෙන්ඩර් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුණා. එතකොට තිබුණ එකයි අපි ඒකට ගියා කියලා. දැන් අපි අහනවා ප්‍රශ්නයක්. ඒ ටෙන්ඩර් පත්‍රේ බිලියන 500ක් තිබ්බත් යනවද? බිලියන 200කට මේ 210කට එකක යනවා කියලා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මේ මට ලියපුවා නෙමෙයි චීන සමාගම. His Excellency President දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂට. මේ මට දීපුවා නෙමෙයි. මේ ජනාධිපතිවරයාට චීන සමාගම කියලා තියෙනවා. ඔබ අපි හැමෝම දන්නවා අපේ රටේ අධිවේගී මාර්ග ඔක්කොම හැදුවේ චීන සමාගම් බහුතරයක්. ඒ වගේ සබ් කොන්ට්‍රැක්ට් තමයි ලංකාවේ සමාගම් කරේ. දැන් මේ ගලගෙදර දක්වා මේ රඹුක්කන සිට ගලගෙදර දක්වා යන මේ කොටසේ මේ කොටස මේ සමාගම් අරගත්තොත් චීනට සබ් කොන්ට්‍රැක්ට් දුන්නත් රුපියල් බිලියන 164ක් ඉතුරු වෙනවා. සබ් කොන්ට්‍රැක්ට් එක චීනට දුන්නත් බිලියන 164ක් ඉතුරු වෙනවා. අපි අහනවා මේ ජනාධිපතිවරයාට ලියවලා තියෙන ලියුම බලන්න ඕනේ නැද්ද අමාත්‍යාංශය? ජනාධිපතිවරයා කැබිනට් එකට කියන්න ඕනේ නැද්ද මේ චීනෙන් මට මෙහෙම එකක් එවලා තියෙනවා? චීනෙන් එවලා තියෙන කනුව මේක ඇත්තද බලන්න. බිලියන 200 මේ 210 එකේ 374කට ඔයගොල්ලෝ දෙන්න හදනවා ඇත්තද ඒක? අහන්න ඕනේ නැද්ද?
ඒ නිසා මේ ටෙන්ඩර් කැඳවීමේදී මේක සැලසුම් සහගතව දේශීය ව්‍යාපාරිකයන්ොත් හිර කරගෙන ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා තමයි අපි දකින්නේ. ඒ නිසා මේක අපේ රටේ කොන්ත්‍රාත් ශේෂ්ත්‍රයේ නමගිය කොන්ත්‍රාත් සමාගම් තියෙනවා. ඒ අය තමන්ගේ හැකියාව ලෝකේ පුරා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා විවිධ අවස්ථාවල ඒ අය අපිත් සමග මේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා ඒ අයට තරඟකාරී මිල ගණන් නැටතේ සාධාරණ තරඟකාරී මිල ගණන් නැටතේ කැඳව ගන්න තියෙන අයිතියක් නැති කරලා තියෙන්නේ මේකෙන්. ඇයි? ඒ අය සමහර කොන්ත්‍රාත් වලට සල්ලි ගෙවන්න නැතුව හිර කරන් ඉන්නේ. අපි දන්නවා ඒවා. ඉතින් ඒ නිසා අපි ජොන්සන් ප්‍රනාන්දු පොල්ල ඇමතිවරයාට කියනවා දූෂණ විරෝධී හඬ බොරු කියලා නෑ. ඉස්සල්ලාම අර නඩුවේ ගෙවන්න තියෙන කෝටි 284 ගෙවන්න භාණ්ඩාගාරට ගෙවන්න තියෙනවා. ඊට පස්සේ අපි ඕනනම් මේක ගැන තවත් කතා කරමු. ඒ නිසා අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඊටාම පැහැදිලි වගකිය යුතු සාක්ෂි සහිත තොරතුරු. ඒ නිසා අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මේ චීන තානාපතිවරයා චීන සමාගම් මේවල තියෙන ලිපිය අනුව අපි හිතමුකෝ එක ටෙන්ඩර් යාවේ කියලා. මේ අයගේ ටෙන්ඩරේ ප්‍රතික්ෂේප කරා කියලා. ඒතර අපේ රටේ මෙච්චර කල් කොන්ත්‍රාත් කරපු සමාගම් වල ඔක්කොම කොන්ත්‍රාත් එක ගියේ චීන සමාගම් වලට. දැන් මෙහෙම කියද්දි බිලියන 210ක් 370ට මේගොල්ලෝ ලිඛිතව කියනවා. මේගොල්ලෝ ලිඛිතව කියනවා මෙන්න කොන්ත්‍රාත් එකේ ගාන. මේ කොන්ත්‍රාත් එකේ ගාන අනුව මේ සමාගම් ලිඛිතව කියනවා කොච්චරද මේකේ වෙනස. මේ තියෙනවා. මේ ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලන්ගේ ගාන 210යි අනිත් එක 374.4යි. අඩුම ගානේ මේ ලිපිය බැලුවට පස්සේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයෙන් අහන්න ඕනේ නැද්ද මේක ඇත්තද බොරුද කියලා. මේවා භාණ්ඩාගාරේ සල්ලි. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ගෙවන්න වෙන්නේ මේ රටේ මිනිස්සු. ඒ නිසා තමයි දෝෂණ විරෝධී හඬ සංවිධානය අපි කියන්නේ මේක සැලසුම් සහගත වංචාවක්. ඒ නිසා මේක දැන් ටෙන්ඩර් පත්‍රය අවසන් කරලා මේ සමාගමට ටෙන්ඩර් පත්‍රය පිරිනමන්න යනවා ක්‍රියාවලියක් ඇතුළේ ගිහිල්ලා රටේ භාණ්ඩාගාරයට කෝටි 16400ක් වැය වෙන එක නවත්තන්නේ කවුද? ඒ නවත්තපු එකේ තරහට තමයි ජොන්සන් ප්‍රනාන්දු පුල්ල ඇමතිවරයා මේ අපිට කියන්න හදනවා මේ සමාගම් වලින් සල්ලි අරන් කියලා. අපි කියන්න ඕන ඔයගොල්ලෝ සමාගම් වලට විකුණුනාට මේ දූෂණ විරෝධී හඬ ජනතා විමුක්ති පෙරමුණ සමාගම් වලට මිලදී ගන්න බැරි වුණා මහත්තයෝ. ඔයාලා මහ බැංකුව බැඳුම් කර වංචා වෙන සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා කැබිනට් මණ්ඩල අපි දන්නවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අඩුම ගානේ මෛත්‍රීපාල සිරිසේන හංගපු පිටු 106 එළියට දාන්න බැරි. අපි අභියෝග කරන පුළුවන් නම් දාන්න කියන්නේ පිටු 106යි. අන්න ඉන්නවා සල්ලි බෙදාගත්ත මිනිස්සු. ඒ නිසා මේ හොරකමට ලෑස්ති වෙන්න. අපි කියන්නේ ටෙන්ඩර් පත්‍රිකා එකක් නම් ඇවිල්ලා තියෙන්නේ රටක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ. අපි මේකේ කිලෝමීටරට බිලියන කීයක් වියදම් කරනවද? අපි මේකේ කිලෝමීටරට බිලියන කෝටි කීයක් වියදම් කරනවද? කල්පනා කරලා බලන්න කෝටි 17000කට ආසන්න මුදලක්. එක කිලෝමීටර වියදම් කරන්න අපි සූදානම් වෙනවා. සමා වෙන්න. එක කිලෝමීටර් 20ට කෝටි 37400ක්. කෝටි 37400ක්. කල්පනා කරලා බලන්න. සාමාන්‍ය ගත්තොත් එහෙම කෝටි 1800කට 1700කට ආසන්න ප්‍රමාණයක් මේ එක කිලෝමීටරයකට වියදම් කරන්න හදනවා. ලංකාවේ අධිවේගී මාර්ග හදපු හැම අධිවේගී මාර්ගයකටම වඩා වැඩි වියදමක් යන්න හදනවා මේකට. ඇයි? එක ටෙන්ඩර් පත්‍රිකාවයි එක තරගකරුවයි එයා ඉදිරිපත් කරපු මිලට ගන්න යනවා. නෑ. අපි කියනවා අනෙක් තරගකරුවා රුපියල් බිලියන 210යි. රුපියල් කෝටි 21000යි. මේ කෝටි 21000ත් ඔහු අඩුම තරමේ 30ක 35ක ලාභයක් යම් මේක ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒක තමයි ලංකාවේ ඉංජිනේරුවෝ මට තොරතුරු එවමින් තිබෙනවා. ඔව් මේක මෙච්චර යන්නෙත් නැතුව හදන්න පුළුවන් මොකද අපිට ගිහිල්ලා තියෙන වියදම් අනුව. අපි පළවෙනි කිලෝමීටර් 12 දැන් අපි පළවෙනි කිලෝමීටර් 12 දැන් අලුත් වැඩියා කරමින් හදමින් තියෙන කාරණේ අනුව අපිට මේක මේට වඩා අඩුවෙන් හදන්න පුළුවන් කියලා එයා අපිට තොරතුරු කියනවා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා මේක එක ටෙන්ඩර් කරුවයි නම් ඔහු දාලා තියෙන බිලියන 1000යි නම් කෝටි ලක්ෂයයි නම් අපි ගන්නවද? එහෙම ගන්නෙ නෑ. ඒ නිසා පළවෙනියට පත් කරපු කැබිනට් එක පත් කරපු නෙගෝෂියේෂන් කමිටි එක මේ කේවල් කිරීමේ කමිටුව ඉදිරිපත් කරපු තර්ක අනුව මෙම සමාගම් දෙකෙන් වඩාම වාසිදායක සමාගම් මොකක්ද කියලා ඉදිරිපත් කරපු තර්ක තිබුණා. ඒවත් පැත්තක තියන්න. තාක්ෂණික කරුණු අනුව එක සමාගමක් රිජෙක්ට් වුණා නම් අපි කියන්නේ ආණ්ඩුව වඩා වාසිදායකම ක්‍රමය තමයි නැවත ටෙන්ඩර් කැඳවලා තරඟකරුවන් වැඩිපුර ප්‍රමාණයකින් අඩුම අපිට මිලක් තියෙන කෙනෙක් තෝරා ගැනීම. ඒ නිසා එක්කෙනෙක් ආවට පස්සේ කේවල් කිරිල්ලේ ඔහු විතරයි. ඒ නිසා එක්කෙනෙක් එවන්නේ නිකන් නෙමේ වැඩේට ලෑස්ති වෙලාම තමයි මේ ජොන්සන්ලා මී කඩන්න හදන්නේ. ඒ නිසා අපි කියනවා මේ කරන්න හදපු වංචාව වහාම නවත්තන්න.
රඹුක්කන ගලගෙදර මේ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 නැවත ටෙන්ඩර් කරන්න. අන්නේ ටෙන්ඩර් කරපු දවසට පෙනෙයි ඒ ටෙන්ඩර් පත්‍රිකාවල ගානයි මේ ඉදිරිපත් කරලා තියෙන ගානයි අතර පරතරය හොරා කණ්ඩ හදපු ගාන. ඒ නිසා අපි කියනවා එදා චීනෙන් අපි සබ් කොන්ට්‍රැක්ට් කරන් කරේ අපේ ගොඩක් කොන්ත්‍රාත්කරුවෝ. දැන් චීනට සබ් කොන්ට්‍රැක්ට් කරලා දුන්නත් මේ කොන්ත්‍රාත් එකෙන් රුපියල් කෝටි 16400ක් රටට ඒ අපේ ගත්ත කොන්ත්‍රාත්කරුවන්ට ඉතුරු වෙනවා. ඒ නිසා අපි අහනවා මේ රටේ සල්ලි මේ විදිහට විනාශ කරන්න හදන්නේ ඇයි? මේ රටේ මිනිස්සු මේ විදිහට අමාරු දාන්න හදන්නේ ඇයි? මේ උඹලගේ අවසාන භෝජන සංග්‍රහය කියලා හිතාගෙන නම් මේ වැඩේ කරන්න හදන්නේ නැහැ. දූෂණ විරෝධී හඬ අපි මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා තව දාපු කැබිනට් පත්‍රිකා ගන්න බලන්න ආපහු ජොන්සන් ප්‍රාන්තපුල ඇමතිවරයා ගිහිලා ආපහු මේ ක්‍රියාවලිය සිද්ධ වෙච්ච ආකාරය බලන්න. ජනාධිපතිලට එවලා තියෙන ලියුම් ටික බලන්න. මේක හොඳ මිල කැඳවීමක් ඇතුලේ තරඟකාරී මිල කැඳවීමක් ඇතුලේ කරොත් එහෙම රුපියල් කෝටි 19000කට අඩුවෙන් 19000කට අඩුවෙන් මේක කරන්න පුළුවන් කියන කාරණේ මේ වෙනකොටත් ඉංජිනේරුවන් තහවුරු කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල ඇතුලේ අපි කියන්නේ රටට රුපියල් කෝටි 20000ක් විතර ඉතුරු කරගන්න පුළුවන් වැඩක් තියෙද්දි ඒක නැති කරන්න ඒක කොල්ල කන්න නම් මේ හදන්නේ අපි ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි දේශීය තරවකරුවන්ටත් දේශීය ඉදිකිරීම් සමාගම් ක්ෂේත්‍රයටත් කියනවා ඔබේ අනන්‍යතාවයෙන් ඔබේ උමනාවෙන් මේ කොල්ලකරුවන්ට හසු නොවි මේ රටේ ජනතාව ගැන හිතලා මේ තරඟකරුවන්ට ඉදිරිපත් වෙන්න. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ කොල්ලේ වහම නවත්තන්න. ඒ නිසා අපිට චෝදනා කරා කියලා අපි කොම්පැනි වලින් සල්ලි ගත්තා කියලා මහත්තයෝ මේක නවතින්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේසෙට බෙදා ගන්න බැරි එක කටේ දා ගන්න බැරි වුණා කියලා තරහින් නම් කෑ ගහන්නේ. අපි ඒවට මේව නවත්තන්නේ නැහැ කියන එකත් අපි ජොන්සන් ප්‍රාන්තපුල ඇමතිවරයාට බොහොම අවධාරණය කරලා කියනවා. රටට බලශක්ති ශේෂ්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒක තමයි දවස ගානේ සෙඩ් වල තෙල් නැතුව මිනිස්සුන්ට පොලිමේ ඉන්න වෙලා. දැන් ආණ්ඩුව ඊයේම ප්‍රකාශනපත් කරා විදුලි බලය දකුණෙන් පැය 3යි මෙහින් පැය තැන් තැන් වලින් කපනවා කියනවා. ඉතින් රටේ මිනිස්සුන්ට විදුලිය නැහැ. වාහන වල යන්න තෙල් නැහැ. වැඩ කරන්න සිමෙන්ති නැහැ. කන්න බොන්න හාල් ටික නැහැ, පිටි ටික නැහැ. ඉතින් මේ ආණ්ඩුව මොකද්ද කරන්න කියලා ජනතාවට කියන්න ඕන. එනිසා මේ තෙල් අර්බුදයට සම්පූර්ණ ආණ්ඩුව වක් කියන්නේ මොකද මිනිස්සු හදපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේගොල්ලෝ එනකොට ආවේ අපිට ලෝකෙන් ආධාර දෙනවා, ලෝකෙන් උදව් කරනවා, ආයෝජක වෙනවා අපි ආපුවාම කියලා නාවේ. දැන් රටේ තියෙන දේවල් ටික විකුණ යනවා. දැන් අද පාර්ලිමේන්තුවට ආවා විශේෂ භාණ්ඩ හා සේවා බද්ද. මේ කොල්ල කණ්ඩ හදනවා කියලා අපි කිව්වා. එකක් 100ට 2ක් පිරිවැටුපෙන් බදු අය කරන්න හැදුවා රටේ වෙළඳාම් මත. ඒක ලංකාවේ ඉන්න තොග වෙළඳාමේ ඉන්න ඩිස්ට්‍රිබියුටර්ස් ළඟ සිට බෙදා හරින්නන්ගේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලාව දක්වා වගේම ගමේ සිල්ලර කඩේ ලක්ෂ 3කට වැඩිය දවසට බිස්නස් කරනවා නම් එයා 100ට 2ක් ගෙවන්න ඕනේ මේ බද්ද. ඉතින් මේ බද්ද අය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා විශේෂයෙන් මේකට හදන්න හදපු යාන්ත්‍රණය මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව එක්සයිස් එක එකතු කරලා හදන්න හදපු මේ දේශීය ආදායම් අධිකාරිය හා සමාන යාන්ත්‍රණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා අද අධිකරණය දැනුම් දුන්නා මේක 3න් 2න් නෙමෙයි ජනමත විචාරණයකුත් යන්න කියලා. දැන් එයිද ආණ්ඩුව? ඒ වගේම අද ඉදිරිපත් කරලා තියෙනවා දැන් අර අධිභාර බදු පනත පිළිබඳව. අතනින් බිලියන 100ක් හොයන්න හැදුවා. අධිභාර බදු පනත ගෙනල්ලා සේවක අර්ථසාධක කර මුදලෙන් විතරක් බිලියන 100කට ආසන්න මුදලක් ගහන්න හැදුවේ. අපි වෘත්තීය සමිතිය විරුද්ධ වෙච්ච නිසා අද ඒක අකුල ගන්නවා කියලා කිව්වා. ඉතින් අපි අද බැලුවා පනත දැන් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් අදහසක් කියලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔයගොල්ලෝ නවත්තනකම් අපි අපේ සටන ඉස්සරහට අරයි යනවා. ඒක නවතින්නේ නැහැ. ඒ නිසා මේ සටන් කරන්න යනකොට ආණ්ඩුව තමයි මේ අර්බුද රට ඇතුලේ හදන්නේ. මේ රට ඇතුලේ හදන තෙල් නැති එකේ ප්‍රශ්නේ ආණ්ඩුව හදපු ප්‍රශ්නයක්. එතකොට ලයිට් කපන එක ආණ්ඩුවේ අර්බුදයක්. ඒ නිසා ජනතාව අර්බුදයට දාලා අද ආණ්ඩුව Tamanට ඕන වැඩ කරමින් යනවා. ඒ නිසා වහාම මේ රටේ ජන ජීවිතය යථාවත් කරන්න අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න. ඒ නිසා රටේ මිනිසුන්ට බදු ගහලා බඩු මිල වැඩි වෙලා ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ වගේම සේවක අර්ථසාධක කර මුදල ඇතුළු සේවක කර මුදල් කොල්ල කන්න ගෙනාපු මේ අධිභාර පනතේ වහාම අකුල ගන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා. එහෙම නැතිනම් මේ රටේ වැඩ කරන ජනතාවක් අපි ඒකට බහිනවා. ඒ වගේම තෙල් විදුලිය ඇතුළු මේ රටේ අත්‍යවශ්‍ය සේවා ටික ජනතාවට බාධාවකින් තොරව ලබා දෙන්න වහාම මැදිහත් වෙන්න කටයුතු කරන්න. එහෙම නොවෙනවා නම් මේ රටේ මිනිස්සු හෙට අනිද්දා දවසක පාරට ඇවිල්ලා මේ ආණ්ඩුවත් එක්ක මේ ගනුදෙනුව බේරගන්න එක ඉතාම ඉක්මනින් සිද්ධ වෙයි කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා ආණ්ඩුවට.